අපි ඔබට වැදගත් බොහෝ දේ කතා බහ කරනවා විශේෂයෙන්ම රටේ පාලනය පිළිබඳව දේශපාලනය පිළිබඳව ලොකු උනන්දුවකින් කතා කරන කාල සීමාවක් බවට මේ කාල සීමාව පත් වෙලා තියෙනවා රටේ සියලු දේවල් ජනතාවගේ ජන ජීවිත ආර්ථිකය සමාජය සියලු දේවල් සියලු සාධක මේ දේශපාලනය මත රඳා පවතින නිසා අපේ රටේ දේශපාලනය කියලා අපි කොච්චර කතා කරත් මේ දේශපාලනය රඳා පවතින ලියවිල්ලක් තිබෙනවා. අපි කියනවා රට කරවන ලියවිල්ල රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියලා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දක්වා තිබෙන නියමයන් ව්‍යවස්ථාපිත නීති රීති යටතේ තමයි රටක් පාලනය වෙන්නේ. එතකොට ඒ ව්‍යවස්ථාවේ තිබෙන සංශෝධන වගන්ති පිළිබඳව අපි අවධානය යොමු කළ යුතුයි. ඒ ඔස්සේ තමයි පුරවැසියන් විදිහට අපේ අයිතිවාසිකම් බලගැන්වෙන්නේ කියන කාරණාවත් අපි බොහොම සිහිබුද්ධියෙන් යුතුව අවබෝධ කරගත යුතුයි. මොන දේශපාලඥයන් මොන සෙල්ලම් දැම්මත් අපි කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වුන් අවනත විය යුතුයි කියන කාරණාව. හැබැයි අපිට මේ ව්‍යවස්ථාව විශේෂයෙන්ම 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිශීලනය කිරීමේදී වැදගත් දෙයක් හමු වුණා. මේ කාරණාව පිළිබඳව අපි ඔබත් එක්ක සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම රජයකට තිබෙන වගකීම මොකක්ද ජනතාව සම්බන්ධයෙන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වෙනි පරිච්ඡේදයේ මේ පිළිබඳව දක්වා තිබෙනවා. මේක අපි අද කතා කරමු මොකක්ද මේකෙන් කියන්නේ කියලා. හැබැයි මේක ඇහුවට පස්සේ ඔබට තේරෙයි අපි ඉන්නේ මොනතරම් අවිනිශ්චිත රටකද මොනතරම් අවිනිශ්චිත ඒ වගේම වගකීම් විරහිත කියන වචනේ පාවිච්චි කරන්නත් පුළුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේද කියලා. ඒ ගැන කතා කරන්න අපි ආරාධනා කළා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී නීතිඥ විශාකා සූරියබණ්ඩාර මහත්මියට ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන් කප්ප. මොකද්ද මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන රජයේ වගකීම් අතර තියෙන මේ පරස්පරතාවය? ඔව් කල්ප මේ මම හිතන්නේ ඒක පොඩක් සාකච්ඡා කරන්න ඉස්සෙල්ලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් රටක පුරවැසියාට තියෙන ආවරණය මොකක්ද කියන එක තමයි මම හිතන්නේ ඉස්ලාම් පොඩ්ඩක් අපි ගන්න ඕනේ. මොකද ඉස්ලාම බැලුවොත් එහෙම දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියන්නේ මොකක්ද කියන කාරණය සම්බන්ධයෙන් මම හිතන්නේ මෑතකදී තමයි ඊටාම විශාල කතිකාවතක් නිර්මාණය වුණේ. ඉතින් මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන වගන්ති මොනවද? ඒවල තියෙන ආවරණයන් මොනවද? පුරවැසියන්ගේ තියෙන යුතුයකම්, ඊට පස්සේ අයිතිවාසිකම් මේ සියල්ලම කතා කරන්නට පටන් ගත්තා. ඊට මෑත කාලීන මේ වොම ගත්තොත් මේ පහුගිය මාස කිහිපය තුල. එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියන්නේ මොකක්ද කියන කාරණේට ඉස්සෙල්ලා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සාමාන්‍යයෙන් රටක පාලනයට හවුල් කරගන්නේ ඇත්තටම කියනවා නම් මේ ව්‍යවස්ථානුකූල වාදය කියන සංකල්පයේ යටතේ. ඒක දැන් දේශපාලන විද්‍යාවට අනුව ඒක නීතියෙන් වෙනමම කතා කරනවා දේශපාලන විද්‍යාවට කතා කරනවා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියලා කියන්නේ ඒ කියන්නේ ව්‍යවස්ථානුකූල වාදයේ අනුව රටක් පාලනය කරන නීති රීති. හරි ඒ නීති රීති අනුගත කරලා විශේෂම නීතිය ආධිපත්‍ය කියන ඒ සංකල්පයේ තහවුරු කරනු ලබන ඒ වගේම රටක මූලික නීතිය වශයෙන් සලකන ලියවිල්ල තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියලා සලකන්නේ. මේ අපි දන්නවා මේ හැමතිස්සෙම මේ දවස්වල අපි කතා කරන්නේ සම්මුතිවාදී දේශපාලනය කියලා. මේ සම්මුතිවාදී දේශපාලනය මේ අද මේ කතා කරන දෙයක් නෙමෙයි. මේ සම්මුතිවාදී දේශපාලනයේ ප්‍රධානම අංගයක් විදිහට තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය වෙන්නේ ඇත්තටම. මොකද ඒකට හේතුව ඒ කියන්නේ හොබ්ස් ලොක්ස් රූසෝ කියන ඒ තුන්දෙනා විසින් ඉදිරිපත් කරපු ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම මේ සම්මුතිවාදී න්‍යාය තුල ලොක් තමයි මේ ප්‍රජාතන්ත්‍රවාදයට අවශ්‍ය පදනම දැම්මේ. ඉතින් ඒ පටන් ගැනීම ගත්තොත් එහෙම අද බැලුවොත් එහෙම දැන් අද ගත්තොත් එහෙම බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රමය ගත්තොත් එහෙම ඒකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියලා ලිඛිතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නෑ අපේ වගේ මේ අපිට නම් තියෙනවානේ බොහොම මේ 48 කියයි ඊට පස්සේ 72 කියනවා 78 කියනවා එහෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රියාවලියක් අපේ තියෙනවානේ නමුත් ඒ රටවලට ඒක නෑ අර ක්‍රමික විකාශයක ප්‍රතිඵලයක් විදියට ආපු ඒ අවස්ථාවන් වලදී මැග්නා කාටා ගිවිසුම ඒ වගේ දේවල් විතරයි ඒගොල්ලන්ගේ තියෙන්නේ. එතකොට බලන්න එතකොට
එතකොට එහෙම බැලුවාම අපිට තේරෙනවා කල්ප අර සංස්කෘතික රටවල් වල ලියවිල්ලක් තිබුණත් නැතත් ඔවුන්නේ ආපු සම්මුතිය තුළ ඔවුන්ගේ ඒ ප්‍රධාන නෛතික රාමුව ජනතාවට ලබා දීලා තියෙනවා. දැන් අපේ වගේ රටවල් ගත්තොත් දැන් මේ තත්ත්වය අනුගමනය කරමින් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඕනේ කියන එක පළවෙනියටම පිළිපැදපු අනිත් රටවල් දෙක විදිහට සලකන්නේ ප්‍රංශය සහ ඇමරිකාව. එතකොට 1788 සහ 1789 කියන ඒ කාලවලදී ඒගොල්ලෝ හදාගත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඒවත් එක්ක බැලුවම දැන් විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම ඇමරිකානු ආණ්ඩුක්‍රම මේ ව්‍යවස්ථාව ගත්තොත් එහෙම වචන 7000යි බයිබලය කියලා කියන්නේ. ඒ කියන්නේ 7000යි තියෙන්නේ. නමුත් සියලුම කරුණු අපි හිතුවොත් එහෙම නූතන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට අවශ්‍ය සියලුම කාරණා ඒකේ පදනම් වෙලා තියෙනවා. එතකොට විශේෂයෙන්ම දැන් අපි අපේ පැත්තට මේක හරව ගත්තොත් දැන් අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 48 තිබුණා. 48 විතර මේ සෝල්බරි එකේ ඉඳලම අපිට තියෙනවා සෝල්බරි ඩොනම ওই වගේ තියෙනවනේ. ඕම ඇවිල්ලා ඊට පස්සේ 78නේ අපිට තියෙන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒ විතරනේ මේ එකත් එක්ක අපි 20 වන සංශෝධනයටත් අපි ඇවිල්ලා ඉන්නවා. තාම කෙටි කාලයකින් සංශෝධන ගොඩක්. තාම කෙටි කාලයකින් සංශෝධන ගොඩක්. එතකොට මෙහෙම වෙන්නේ ඇයි කියන ප්‍රශ්නෙත් එක්ක බැලුවාම එතන තියෙන මූලිකම ප්‍රශ්නේ තමයි මම දකින විදිහට අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ මම හිතන්නේ ලෝකේ තියෙන සියලුම අවශ්‍ය ගුණාංග ටික අපි බැලුවොත් දැන් අපේ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පදනම වැටෙන්නේ ප්‍රංශයේ ඩිගොල්ගේ ආණ්ඩුක්‍රමයේ පස්වන සමූහ ආණ්ඩුව යටතේනේ. එතකොට මේකේ තිබුණු සහ ලෝකේ වෙනත් රටවල් වල තියෙන සියලුම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල තියෙන ගුණාංග ටික දාලා තියෙනවා. හැබැයි මේ ගුණාංග දැම්ම වුණාට ඒ ගුණාංග යම්කිසි විදිහකට පාලකයා අතින් හෝ පාලිතයා අතින් හරි කැඩුනොත් එහෙම ඒකට අවශ්‍ය නෛතික මේ අවශ්‍යතාවයන් ඒකේ සම්පූර්ණ කරලා නැහැ. දැන් ඔයාගේ ප්‍රශ්නේ මම එතනට සම්බන්ධ කරන්නම්. එතකොට ඔහොම බැලුවාම ඔය කියන විදිහට අපි ගත්තොත් එම රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නැගීමේ මූලධර්ම යටතේ 27 මේ අංක ටික ගත්තොත් 27 28 සහ 29 කියන වගන්ති ගත්තොත් මේ වගන්ති හරියට පරිශීලනය කළොත් අපිට තේරෙනවා අපි මේ කතා කරන දැන් අපි අපේ රටේ මූලික අයිතිවාසිකම් කියන මේ අංග ඒ කියන්නේ ඒ සංකල්පයත් ඇතුළත් කළේ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටනේ. එතකොට ඒකත් එක්ක බැලුවාම මේ කියන සංකල්ප අපට ඒ විදිහට භුක්ති විඳීම සඳහා අවකාශය ලබා දීලා තියෙනවාද කියන එක ඇත්තටම කියනවා නම් මේ කියන 27 28 29 කියන වගන්ති ටික බැලුවොත් එම තේරෙනවා. මොකද එතන කරලා තියෙන්නේ ඇත්තටම කිව්වොත් එම ව්‍යවස්ථාමය සැරසිල්ලක් වචන ටිකක් අපිට දාලා තියෙනවා. හැබැයි මේ වචනය තුල අපිව ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් පාලකයා විසින් පාලිතයන්ව බොහොම සූක්ෂම විදිහට ඔවුන්ට කිසිදු විදිහකට ආවරණයක් නොදී ඔවුන් සම්පූර්ණ මේක පැත්තෙන් ගත්තොත් එහෙම පාලිතයාගේ පරමාධිපත්‍ය බලය අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම පාලිතයන්ට තියෙන මේ මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඔවුන්ට තියෙන අයිතිය ඒ සියල්ලම කප්පාදු කරලා තියෙන වගන්ති තුනක් විතර තමයි මම සලකන්නේ 6 වෙනි පරිච්ඡේදයේ තියෙන මේ වගන්ති ටික. දැන් මේ කාරණාව පිළිබඳ අපේ අවධානය යොමු වුණේ මේ පහුගිය කාලේ ආචාර්යතුමනි දැන් පහුගිය කාලේ අපි දැක්කා එක දිගටම රටේ ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් පවා අමුමයි උල්ලංඝනය වෙනවා. අපිට අවශ්‍ය දෙයක් මිලදී ගන්න බෑ. අපිට පූලිං වල ඉන්න සිද්ධ වෙනවා. දරුවන්ගේ අධ්‍යාපන අයිතිවාසිකම අහිමි වෙලා තියෙනවා. නිදහසේ ගමන් බිමන් යාමේ අයිතිය අහිමි වෙලා තියෙනවා. භාෂණ නිදහසට බරපතල ප්‍රශ්න එල්ල වෙලා තියෙනවා. මෙහෙම සිද්ධ වෙනකොට අපි මාධ්‍යවේදීන් විදිහට අවධානය යොමු කළා මෙහෙම කරන ආණ්ඩුවකට එරෙහිව ජනතාවට යම් ආකාරයකින් නීතිමය පිළිසරණක් පතන්නට බැරිද කියන කාරණාව ගැන හොයන්න අපි බලාපොරොත්තු වුණා. එහෙම යනකොට තමයි අපිට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන 6 වෙනි පරිච්ඡේදයේ මේ වගන්ති 3 ඔබතුමිය කියපු අපිට හමු වෙන්නේ. අපිට බැලූ බැල්මටම හිතුණා මේක මොනතරම් ජනතාව රවට්ටපු ඇස්පැන්දුමක්ද කියලා. දැන් මම මෙහෙම කිව්වට ජනතාව මේක දන්නේ නැති හින්දා මම මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන වගන්ති කිහිපය මම ඔබට කියන්නම්. රාජ්‍ය ප්‍රතිපත් අපිට ඔබට තිරේ දකින්නත් පුළුවන් රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් කියලා දක්වලා තියෙනවා. මෙහි ඇතුළත් රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙවීමේ මූලධර්මය ධාර්මික නිවහල් සමාජයක් ඇති කිරීම සඳහා නීති පැනවීමේදීද ශ්‍රී ලංකාවේ රාජ්‍ය අනුශාසනයෙහි දීද පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා සහ අමාත්‍ය මණ්ඩල විසින් ගුරු කොට ගනු ලබන්නේ කියලා තමයි මේකේ සඳහන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ජනාධිපතිවරයා අගමැතිවරයා අමාත්‍ය මණ්ඩල සියල්ල මේක ගුරු කොට හැසිරිය යුතුයි කියලා තමයි කියන්නේ. එතකොට ඒකේ දක්වලා තියෙනවා සියලු තැනැත්තන්ගේ මූලික එතකොට කියනවා මේ
මේකෙන් පිට වැඩ කරන්න බෑ කියලා පාලකයාට යම්කිසි කියනවා. ඔව්. සියලු තැනැත්තන්ගේ මූලික අයිතිවාසිකම් සහ නන්වැදරුම් නිදහස් සපුරාලීම ජාතික ජන ජීවිතයේ සියලු ආයතන විසින් සමාජ ආර්ථික හා දේශපාලන සාධාරණත්වයේ ගුරු කොට ගන්නා සමාජ ක්‍රමයක් හැකිතාක් සාර්ථකව ඇති කර ආරක්ෂා කර දීමෙන් ජනතා සුබ සිද්ධිය වර්ධනය කිරීම ප්‍රමාණවත් ආහාර ඇඳුම් පැළඳුම් නිවාස පහසුවද ජීවන තත්ත්වයෙහි නිරන්තර වර්ධනයද විවේකය හා සමාජීය හා සංස්කෘතික ඉඩපස්ථා රිසි පරිදි ප්‍රයෝජන ගැනීමද ඇතුළුව ප්‍රමාණවත් ජීවන වට්ටමක් සියලු පුරවැසියන් විසින් තමන්ට සහ තම පවුල්වල සමාජිකයන්ට අත්කර දීම ඔහොම කියලා මේ කියාගෙන ඇවිල්ලා තව තියෙනවා නිෂ්පාදනයේ බෙදා හැරීමේ හුවමාරු කිරීමේ මාර්ග රජයේහි රාජ්‍ය ආයතනයන්හි හෝ වරප්‍රසාදලත් 14ක් අතෙහි හෝ ඒකරාශී නොවි සහ මධ්‍යගත නොවි ශ්‍රී ලංකාවේ සකල ජනතාව අතර විසිරී යන ධාර්මික සමාජ ක්‍රමයක් පිහිටුවීම නූගත්කම සහ මුලින්ම තුරන් කිරීම සහ සියලු තැනැත්තන්ට අධ්‍යාපනයේ සෑම අවස්ථාවකදීම සර්ව සාධාරණ සමාන ඉඩපස්ථා ලබා ගැනීමට අයිතිය සහතික කිරීම ශ්‍රී ලංකාවේ ස්වාධීන ස්වෛරී භාවය එක්සත් බව හා දේශ පූර්ණත්වයද රජය විසින් ආරක්ෂා කළ යුත්තේය පරිපාලන මධ්‍යගත කිරීම මහජන කටයුතු වල සහ පාලන කටයුතු වල සෑම අවස්ථාවකම ජනතාවට සහභාගී කරවා ගැනීමෙන් ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී පදනම සහ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්ද රජය විසින් තහවුරු කොට පුළුල් කළ යුත්තේය කියලා සෑහෙන දේවල් කියාගෙන එනවා. පවුල සමාජයේ මූලික ඒකකයේ වශයෙන් රජය විසින් පිළිගෙන ආරක්ෂා කළ යුත්තේය. ළමයින් සහ යෞවනයන් කායික වශයෙන් මානසික වශයෙන් සදාචාරාත්මක වශයෙන් ආගමික වශයෙන් හෝ සමාජයක වශයෙන් පූර්ණ වර්ධනයට පත්වන බවට වග බලා ගැනීමටත් ඔවුන් ආත්මාර්ථය පිණිස යොදා ගනු ලැබීමෙන් සහ වෙනස්කම් වලට පාත්‍ර කරනු ලැබීමෙන් ආරක්ෂා කර ගැනීමටත් හැකිවන පරිදි ඔවුන්ගේ සුභසිද්ධිය රජය විසින් විශේෂ පරිශ්‍රමකින් යුතුව වර්ධනය කළ යුත්තේ ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කොට සුරක්ෂිත කොට වැඩි දියුණු කළ යුත්තේ ආදී වශයෙන් මෙහෙම බරපතල මේ ආස හිතෙන අපි ජනතාව වෙනුවෙන් ජනාධිපතිවරයා අගමැතිවරයා මැතිවරු නැත්නම් අමාත්‍ය මණ්ඩලය ගුරු කොට ගන්න ඕනේ කරුණු කාරණා රසක් මේකේ දක්වලා තියෙනවා. ඔය කියන කාරණේ අනුව ඒ කියන්නේ රාජ්‍ය කියන එක සම්පූර්ණයෙන්ම මොකද රාජ්‍ය තුල ආණ්ඩුවකට අපි බලය සම්පූර්ණයෙන් පවරනවානේ ජනතාව පරමාධිපත්‍ය කියන එක ජනතාවගේ ඡන්දය කියන්නේ ඒකනේ. ඒක පැවරුවාට පස්සේ රාජ්‍යයක් විසින් ඉටු කළ යුතු සියලුම කාරණා ඔය තියෙන ටිකෙන් කියලා තියෙනවා. එතකොට තවත් කිව්වොත් එහෙම සිසුවාගේ අයිතිවාසිකම් නන්වැදරුම් නිදහස අරු කිරීම සෝබා ධර්මයේ සහ ස්වභාවික සම්පත් රැක ගැනීම තමන් විසින් තෝරාපත් කරගලු රැකියාවෙහි හෘද සාක්ෂියකව නොපිරලා වැඩ කිරීම වගේ කරුණු කාරණා ගණනාවක් තියෙනවා. හැබැයි එහෙම කියලා 29 වෙනි වගන්තියේ තියෙනවා මෙන්න මෙහෙම කතාවක්. මේ පරිච්ඡේදයේ විධිවිධාන හේතු කොටගෙන නීතියෙන් කිසිම අයිතිවාසිකමක් නොපැරවෙන්නේය. නීතියෙන් කිසිම බැඳීමක් ඇති නොවන්නේය. තවද මේ පරිච්ඡේදයේ විධිවිධාන අධිකරණයක් හෝ විනිශ්චය අධිකාරයක් මගින් ක්‍රියාත්මක කරවා ගත නොහැක්කේය. එම විධිවිධාන වලට අනුකූල වීම පිළිබඳ කිසිම ප්‍රශ්නයක් කවර වූ හෝ අධිකරණයකට හෝ විනිශ්චය අධිකාරයකට ඉදිරිපත් කළ නොහැක්කේය. මොකටද මේ අයිතිවාසිකම් මේක සම්පූර්ණ බොරුවක් නේ. සම්පූර්ණම බොරුවක්. මං හිතන්නේ මේ සමහර විට මේ මට හිතා ගන්න බෑ සමහරට මේ කල්ප මේ වැඩසටහනින්ද දන්නෙත් නෑ ඇත්තටම මේ කියන කරුණු ටික ඇත්තටම ඉස්සෙල්ලාම මේ ඔබ ඇත්තටම මතු කරන්නේ ඇත්තටම කිව්වොත් එහෙම මොකද මේකම ඇති ඒ කියන්නේ මේ කියන තත්වයම ඇති ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් තියෙනවානේ දැන් වාදයක් ඇත්තටම කියනවා නම් මේක වෙනස් වෙන්න ඕනේ කියලා මම හිතන්නේ ඔය ටිකම ඇති මොකද හේතුව අපි අර දකින මේ අර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අපි දැන් ඩයිසි වගේ අය අයිවර් ජෙනින්ස් වගේ අය සාමාන්‍යයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක කියන්නේ රටක ඒ අපි පවතින මේ මූලික නීතීන් යම් කිසි ආකාරයකට කඩකිරුවොත් ඒ සඳහා අනිවාර්යයෙන්ම ජනතාවට යා යුතු තැන වෙන්න ඕනේ අධිකරණය. සහ ඒ අධිකරණය ස්වාධීන වෙන්නත් ඕනේ කියලා. හැබැයි දැන් මේ කියන විදිහට අධිකරණයේ ස්වාධීන වුණත් වැඩක් නැහැ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ. මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ නීතියේ ඒ කියන්නේ රටේ තියෙන මූලිකම නීතිය නම් සහ ඒක ඉහළම ලියවිල්ල නම් ඒ ඉහළම ලියවිල්ල තුලම ජනතාවගේ පරමාධිපත්‍ය මේ විදිහට ඉතාමත්ම සැහැසි විදිහට මම මේ වචනේ පාවිච්චි කරනවා සැහැසි විදිහට ඒ කියන්නේ කප්පාදු කරලා තියෙනවා නම් එහෙම නැත්නම් ඒ කියන්නේ ජනතාව හිතන්න බැරි අපි හිතුවොත් එහෙම දැන් සමහර වෙලාවට අපි දකිනවනේ
ජනතාව කියනවා මේ දැන් පහුගිය කාලේ සිදු වුණු සිදුවීම් ටික ගන්නකෝ. දැන් සාමකාමී අරගලයක් කියලා කියනවා. සමහර වෙලාවට ඒ අරගලයට ගිහලා වතුර බෝතලේ දුන්න ළමයිනුත් සමහරලාට මේ අත්අඩංගුවට අරගන්නවා. අපි ප්‍රශ්න කළොත් එහෙම මේක කොහොමද ගන්න කියලා තෝය වගන්ති යටතේ ඒක කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒක කරන්න පුළුවන්. මොකද මේ කියන උඩින් තියෙන කාරණා එහෙම කරන්න කිසිය විදිහකට යම් ආකාරයකට ඒ කියන්නේ මේ යම් වරදක් ජනතාවගේ අතින් වුණොත් හෝ එහෙම නැත්නම් ඔය කියන රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නැගීමට උන්ට බාධාවක් ඇති වුණොත් උන්ට ඕනම දෙයක් කිරීමේ හැකියාව ඒ කියන්නේ අනුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබලා දෙනවා. ඔව් එක පැත්තකින් අපිට පේනවා ඔවුන්ට මේවා මේ රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා මේකෙන් අවස්ථාවක් ලබා ගන්නවා. ඒ වගේම ඔවුන් බැඳිලා නැහැ කිසි වෙලාවකවත් ජනතාවට මේ යුතුයකම ඉෂ්ට කරන්න. ඉෂ්ට කරන්න කියලා. මොකද ඒ යුතුයකම ඊට නොඋනායි කියලා දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් ප්‍රංශ අනුක්‍රම ව්‍යවස්ථාව ගත්තොත් පරිපාලනය සම්බන්ධයෙන් කිසියම් ආකාරයකට යම් වරදක් ඒ කියන්නේ අපි හිතමු පරිපාලන නිලධාරියෙක් යම් කිසි වරදක් පුරවැසියට කළොත් ඒ පුරවැසියට පුළුවන් ගිහිල්ලා ඔහුට විරුද්ධව නඩු දාන්න. ඒවට තියෙනවා රික්වෙස්ට් උසාවි කියලා පරිපාලන උසාවි කියලා කියන්නේ. ඒවා හැම විෂයක් ගානෙම වගේ තියෙනවා. ඒක විශේෂයෙන්ම ප්‍රධාන විෂයන් ගන්න. දැන් අපිට ඒ වගේ ක්‍රමයක් නැහැනේ කල්ප. අඩු ගානේ ඇත්තටම කියනවා මම පුරවැසියෙක් නම් මගේ පුරවැසියෙක් විදියට මට අයිතිවාසිකම් බින්ද වැටුනහම මගේ ඒ අයිතිවාසිකම ඉටු කරගන්න තියෙන විදිහට යන්න තියෙන ඒ ක්‍රමවේදය බැලුවා ඇත්තටම කිව්වොත් එහෙම මේ අර අපි දකින මේ දැන් ඒ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් ජනතාවට ලබා දෙන්නට ඕනේ රැකවරණේ ඒක ලබා දීලාද තියෙනවා කියන එක ප්‍රශ්නයක් ඒක ඇත්තටම. ඉතින් ඒක නිසා මම හිතන්නේ අපි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ මේ දකින මේ කියන කාරණා මම හිතන්නේ ඉතාමත් ප්‍රබලව කතා කරන්න ඕනේ. මොකද එක පැත්තකින් ගත්තොත් එimhe මේ ප්‍රජාතන්ත්‍රවාදී කියන වචනේ දාගෙන දැන් අපි බලන්න පටන් ගන්නෙම මේ විදිහටනේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන එක මේ පටන් ගන්නෙම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඒක මේ මුල් ටික කියවගෙන යනකොට තේරෙනවා කොයිතරම් මේ ඒ කියන්නේ ශක්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලින් ලබා දීලා තියෙනවද කියලා. හැබැයි මේ ලබා දීම එක පැත්තකින් දීලා අනිත් පැත්තෙන් අරගෙන තියෙනකොට එතනදී කොහෙද ජනතාවට ඇත්තටම කියනවා නම් මේ ආවරණයක්. ඒක ඊටාත්ම මේ ඇත්තටම එක පැත්තකින් මේක හරි භයානකයි. මොකද මම හිතන්නේ මේ ලංකාවේ මම හිතන්නේ ජනතාව මේ සම්බන්ධයෙන් දැනුවත් වෙන්න ඕන. මොකද අපි හිතනවට වඩා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අපිව බැඳලා තියෙනවා. දැන් ආචාර්යතුමනි දැන් අපි පහුගිය කාලයේ මුළුල්ලේම අපි 13 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනය කතා කරනවා 18 ගැන කතා කරනවා 17 ගැන කතා කරනවා 19 20 දැන් 22 21 මේ ආදි වශයෙන් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල අපි නිරන්තරයෙන්ම කතා බහ කරලා තියෙන්නෙම සමහර අවස්ථාවල 18 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනය ගත්තොත් එහෙම මේ ජනාධිපතිවරයාගේ බලතල එක් පුද්ගලයෙකුගේ බලතල ගැන කතා කරන ව්‍යවස්ථාවක් බවට පත් වෙනවා 19ත් මේ බලතල කප්පාදුව පිළිබඳ කතා කරන එකක් බවට පත් වෙනවා 20 නැවත වතාවක් තනි පුද්ගලයෙකුට ඒ බලතල ගේන ගොනු කරන එකක් බවට පත් වෙනවා මේ ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ටික අරගෙන බැලුවොත් එහෙම අපිට පේන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වලින් වැඩි කොටසක් සාමාන්‍යයෙන් අපි ගත්තොත් එimhe 4න් 3ක් විතර තියෙන්නෙම මේ ව්‍යවස්ථාදායක සභාවේ හෝ විධායකයේ බලතල තහවුරු කර ගැනීම සඳහාම ගෙනාපු ව්‍යවස්ථා සංශෝධන. ඔව් ඒකට මෙහෙම එකතු කළොත් හරිය කියලා මම හිතනවා කල්ප. දැන් අපි හිතමු 13 වන සංශෝධනය කියන්නේ වෙන එකක්. ඒක තමයි මම හිතන්නේ අර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට ඒ කියන්නේ විශේෂයෙන්ම වාර්ගික ඒ වගේ බහුවාර්ගික එහෙම වගේ ජන සමාජයක් තියෙනකොට එවැනි රටක සාමාන්‍යයෙන් අනුගමනය කරන්න ඕන මූලික අවශ්‍යතාවයක් විදිහට තමයි ඒ 13 වන සංශෝධනය ඇතුළත්. දැන් උදාහරණයක් විදිහට ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගත්තොත් අපි ඒක මේ අපි ගත්තොත් එහෙම ඒක අපි දකින්නේ මේ සංධීය ක්‍රමයක් කියලානේ. එතකොට ඒ සංධීය ක්‍රමයක් එහෙම අනුගමනය කරන්නේ විශාල වශයෙන් බහුවාර්ගික, බහුආගමික, බහුසංස්කෘතික ඒ වගේ රටක කරන දෙයක් විදිහට. එතකොට ඒකට පිළියමක් විදිහට තමයි 13 අපි ගන්න ඕනේ. මොකද ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නමුත් ඒක සම්පූර්ණ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක තමයි මම මේ කියන්නේ ඒකයි. මම මෙතෙන් තමයි එන්න හදන්නේ. මොකද දැන් 13 තිබුණාට 13 ක්‍රියාත්මක වෙන්න ඕන තැන ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් මේ වරදරාජා පෙරුමාල් වගේ අය කිව්වා මේ 13 වන සංශෝධනයේ සුදුවලියෝ කියලා. මොකද අවශ්‍ය තැනට ඒක මේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද ඒක දීලා අනිත් පැත්තෙන් ආයි බලය අරගෙන තියෙනවා. දැන් සාමාන්‍යයෙන් ওই වගේ දෙයක් දුන්නාම සමගාමී ලෑස්තුවක් කියලා කියනවනේ. ඒ සමගාමී ලෑස්තුවේ තියෙන ඒ ඉතිරි අවශේෂ බලතල නැවතත් දෙන්න ඕනේ අර කියන මේ පළාත් සභාව වලට. එතන ඒක දීලා නැහැ. දැන් ඒක එතනින් තියන්නකෝ ඊට පස්සේ අපි කතා කරොත් එimhe මේ 18 19 20 කිව්වොත් එimhe මේ ආණ්ඩුක්‍රම සංශෝධන ජනතාව වෙනුවෙන් කරපු සංශෝධනද?
ඒවා ජනතාව වෙනුවෙන් කරපු සංශෝධන නැහැ. අපේ රටේ අපි අඳුනගත්ත තත්ත්වයක් තියෙනවා. මොකද විධායක ජනාධිපති ධූරයක් කියන එක 78. මේ බලය මේ මෙතන කැටි කරලා තියෙන බලය තවදුරටත් වැඩි කර ගැනීම සඳහා එක එක අය වැඩි සහ අඩු කර ගැනීම සඳහා ඒ වෙලාවට මේ සමාජය තුල තිබුණු ඉල්ලීම් වලට යම් ආකාරයකට කන් දෙමින් සහ එසේ නොවෙමින් සහ Tamanට මෙහෙමයි. ඒක මේ විදිහට අපි කියමුකෝ. දැන් අපි ගත්තොත් එහෙම පාලකයාට වැඩිපුර බලයක් ආපු වෙලාවට පාලකයා කරේ හැම වෙලේම ඔවුන්ගේ බලතල තව වැඩි කරගන්න. දැන් අපි 20 ගත්තොත් එහෙම එකක්. මොකද මේ රටේ 69 ලක්ෂයක් ඒ වෙලාවේ ඡන්දය දුන්නා. ඒක සඳහා ඒ අවකාශය ඒගොල්ලෝ ලබා ගත්තා. එතකොට පුද්ගලයාගේ අවශ්‍යතාවය. ඒ කියන්නේ ජනාධිපතිවරයා විදියට පත්වන පුද්ගලයාගේ අවශ්‍යතාවය මත තමයි සහ ඔවුන්ට ලැබෙන මේ බලයේ ඒ කියන්නේ බලයේ ප්‍රමාණය අනුව තමයි ඒ හැම දෙයක්ම උනේ. එතකොට මේ කිසිදු සංශෝධනයකින් මේ රටේ ජනතාවට අවශ්‍යතාවයක් ඇති වුණේ නැහැ. උදාහරණයක් විදිහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අඩුගානේ රාජ්‍ය ප්‍රතිපත්ති කියලා එකක් තියෙනවනේ. විශාල වශයෙන් අපි කියන්නේ පොලිසි එකක් තියෙනවනේ කියලා. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම මේ රාජ්‍ය ප්‍රතිපත්ති කියන්නේ ඕනම රටක ව්‍යවස්ථාවක දාලා තියෙනවා. මොකද ඒ ප්‍රතිපත්ති අපි සාමාන්‍යයෙන් ඒ කියන්නේ ප්‍රධාන විෂයන් සම්බන්ධයෙන් ඒවා වෙනස් කරන්නේ නැහැ. ජාතික ප්‍රතිපත්තියක්. ජාතික ප්‍රතිපත්තියක්. එතකොට ඒක නැෂනල් පොලිසිස් කියලා කියනවා. එතකොට එහෙම එකක් අපි දැන් ඒ වගේ දේවල්නේ අපි මේවට ඇතුළත් කරන්න ඕනේ. ඒවනේ සංශෝධන වෙන්න ඕනේ. මේ එතකොට පුද්ගලයෙක් එනේන පාට ඒ පුද්ගලයාගේ බලය වැඩි කරගන්නයි අනිත් ඒකට සාපේක්ෂව අනිත් ආයතන බල රහිත කරන්නයි. ඒවා ඇත්තටම කිව්වොත් එහෙම ඒ ආයතන ඇත්තටම ගත්තොත් එහෙම උදාසීන කිරීලක් කරලා තියෙනවා. අද ගත්තොත් අපි අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ගත්තොත් අපි හිතන විදිහට අපේ අධිකරණය ස්වාධීනද කියලා සමහර අය අහනකොට ඒ ප්‍රශ්නේ හිතුණා අධිකරණය ස්වාධීනයි තමයි. නමුත් අධිකරණය ස්වාධීන විදිහට වැඩ කරන්න තරම් බලතල එතන ලබා දීලා නැහැ. එතකොට එතනදී කිසිදු කෙනෙක්ට එතන බලපෑම් ඒ කියන්නේ එතන කිසිදු කෙනෙක්ට කිසි දෙයක් කියන්න බෑ. හේතුව වෙලා තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ඒ අවශ්‍ය ප්‍රතිපාදන සලසලා නැහැ. දැන් සාමාන්‍යයෙන් මේ වගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් විශේෂයෙන් ගත්තොත් එම ලෝකේ මේ විශේෂයෙන්ම අපි ගත්තොත් රාජ්‍යයක තියෙන ප්‍රධානම පිලර්ස් තුන. එහෙම නැත්නම් අපි ගත්තොත් කුළුණු තුන ගත්තොත් එම විධායක ව්‍යවස්ථාදායක සහ අධිකරණ. එතකොට මේ තුන ඒ කියන්නේ නූතන ආණ්ඩුක්‍රමයන් තුල තියෙන්න ඕනේ මේවා අතර සමතුලිත සම්බන්ධතාවයක්. හැබැයි අපේ රට ගත්තොත් මම හිතන්නේ ලෝකේ කිසිදු රටකට එක බැලුවොත් සැසඳුවොත් අපේ රටේ එකක් ඉතාම උඩින් ඉඳගෙන අනිත් ඒවා සම්පූර්ණයෙන්ම ඇත්තටම කියනවා නම් ඒක සමතලා කරලා තියෙන්නේ. ඉතින් මේක හොඳම නැති තත්වයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක විතර නෙමෙයි රටකටත් හොඳ නැහැ. අන්තික එක පැත්තකින් බැලුවොත් එහෙම මේ ආයතන වල ක්‍රියාකාරීත්වය නිසා සම්පූර්ණයෙන්ම එතනදී ඒ කියන්නේ තමන්ට තියෙන සම්පූර්ණ බලතල අහිමි කරගන්නේ මේ රටේ ජනතාව. ඒ කියන්නේ පුරවැසියා. ඒතකොට පුරවැසියාගේ පැත්තෙන් අපි හිතුවොත් එහෙම මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ රටට ගැලපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නෙමෙයි. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට යන්නට ඕනේ. ඒක කොහෙන්වත් අරගත්ත අර කෑලි අරගෙන මෙතන මේ අර මූටු කරලා හදන මේ විකෘතියක් වෙන්න බෑ කල්ප. ඒකට අවශ්‍යයි මේ රටේ හරියට මේ රටේට අවශ්‍ය දේවල් ටික. ඊට පස්සේ රාජ්‍ය ප්‍රතිපත්ති මොනවද කියන එක. ඊට පස්සේ රටේ අධිකරණය කොතනද තියෙන්න ඕන කියන එක. ඊට පස්සේ ඒ විතරක් නෙමෙයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ආවරණය කරන සංකල්ප සහ මූලධර්ම තියෙනවා ලෝකේ. හරි? ඒතකොට නීති ආධිපත්‍ය බලතල බෙදීම, ඒ චෙක් ඇන්ඩ් බැලන්ස් සිස්ටම් අපිට කමන්නේ ජනාධිපති ධූරයක් ඔය විදිහට බලතල වැඩි කරගත්තට ප්‍රශ්නේ තියෙන්නේ එහෙමනම් ඒක බැලන්ස් කරන්න අනිත් අයට බලතල තියෙන්න ඕනේ. මෙන්න මේවා එක හරි මොකද මම ඒකයි කිව්වේ හැමදේම තියෙන ඔක්කොම ටික තියෙනවා. හැබැයි මේක බැලන්ස් කරන කිසි දෙයක් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැහැ. ඇස් වලට පේන්න ඇස් බැඳුමක් කරලා තියෙනවා. ඒ සහ සැරසිල්ලක් තියෙන්නේ. ඔබ ඒ වචනයෙන්ම කියනවා නම්. ඉතින් මේ සැරසිලි සහිත දේවල් වලින් මේ රටක මේ වගේ රටක මොකද අපි වගේ දුප්පත් රටක දැන් ඉතින් කියන්න බය නැහැනේ අපි දුප්පත් රටක්. අපි බංකොලොත් තුන රාජ්‍යයක් විතර ලෝකෙ පිළිගන්නේ. එවැනි රටකට මේ ව්‍යවස්ථා සැරසිලි නෙමෙයි අවශ්‍ය වෙන්නේ ව්‍යවස්ථාවකින් මේ රටේ ජනතාව යම් ආකාරයකට ඉදිරියට ගෙන යන පිළිවෙලක් තියෙන ලියවිල්ලක් තියෙනවා. මොකද ඒ ලියවිල්ල තුල හැම කෙනෙක්ම බැඳී සිටිනවා. මොකද ඒ ලියවිල්ලට හැමෝම ගරු කරනවා. එතකොට අද වෙනකොට ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ ඊටාම හැලුවට ලක් වුණු අවස්ථාවක්. සහ ඒ ඇත්තටම කිව්වොත් එහෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල තියෙන දැන් අපි ගත්තොත් එහෙම නෛතික තත්ත්වයන් අපි කතා කළත් ඒවයි සම්බන්ධයෙන් තියෙන සුජාත භාවය කියන එක සම්පූර්ණයෙන්ම නැති වෙලා තියෙන තත්ත්වයක්. ඉතින් එවැනි තත්ත්වයක මම හිතන්නේ මේ රටට අවශ්‍ය වෙන්නේ අලුත් විදිහට හිතන්නට පුළුවන් සහ අපට වැදගත් වෙන ආකාරයේ විෂයන් එක්ක ඒ වගේම පුරවැසියාව ආරක්ෂා කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. දැන් ඇයි ආචාර්යතුමේ මෙච්චර කාලයක් දැන් ඔය අපි කතා කරපු දැන් මේ මෑත කාලෙත් කතා වෙන්නේ
22 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනය ගැන 20 ඉවත් කිරීම සම්බන්ධයෙන් නැවත 19 බලාත්මක කිරීම සම්බන්ධයෙන් කතා බහ වෙනවා හැරෙන්න මම මේ මතු කරපු කාරණාව මේ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් රාජ්‍ය මැදිහත් වෙලා උල්ලංඝනය කරනකොට මැතිඇමතුරුන් ජනාධිපතිවරුන් අගමැතිවරුන් මැදිහත් වෙලා ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරනකොට ඔවුන්ගේ දරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරනකොට ඊට එරෙහිව ජනතාවට නැගී සිටින්නට බැරි තත්වයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළෙම නිර්මාණය කළා එක ව්‍යවස්ථාපිත නීතියක් බවට පත් කරලා තියෙද්දි අයි කවුරුත් මෙන්න මේ කාරණාව ගැන කතා නොකරන්නේ මේ රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙවීමේ මූලධර්ම සහ මූලික යුතුයකම් කියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වෙනි පරිච්ඡේදය මේ විදිහට රටේ ජනතාව මුලා කරන ලියවිල්ලක් බවට පත් වෙලා තියෙද්දි අයි කවුරුත් මේ ගැන කතා නොකරන්නේ ඒක ඔයාගේ ප්‍රශ්නය තුළම ඔයා උත්තරේ කිව්වා ඒ කියන්නේ හේතුව දැන් මේ කියන විදිහට මෙහෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ ආකාරයට මේ ඇස් බැඳුම් කරලා මේ විදිහට ඔය 6 වෙනි පරිච්ඡේදයෙන් කරලා තියෙන කාරණේ ගත්තොත් එම අවසාන ගත්තොත් 29 වගන්තිය ගත්තොත් ඒකෙන් කියන මුකුත් අපිට යන්න ඒ කියන්නේ අපිට පුරවැසියාට කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා ඒ කියන්නේ දේශපාලඥයන්ට ඕන දෙයක් කරන්න පුළුවන් ඕන දෙයක් කරන්න පුළුවන් ඒකනේ මේ රටේ බලන්න මේ රටේ මිනිසුන්ගේ අවශ්‍යතාවයට වඩා මිනිසුන්ගේ පීඩාවනේ මේ පහුගිය දවස් මාස කිහිපය තුළම අපි දැක්කේ. එතකොට මේ පීඩාව සම්බන්ධයෙන් මේ පීඩාව ඉදිරිපත් කරපු විදිහ බලන්න. ඒක හරිම සාමකාමී තත්වයක්නේ. හැබැයි ඒකත් ප්‍රචණ්ඩකාරී විදියට සහ එහෙම නැත්නම් රජයට විරුද්ධව කරපු දෙයක් විදියට අද සමහර ඇත්තටම කියනවා නම් සමහර වෙලාවට මේ දැන් මෙහෙමනේ අර කණ්ඩ හිතුනහම අර මොකද තලගොයයි කපරගොයයි දෙකම එකයි කියනවා වගේ සමහර වෙලාවට මං හිතන්නේ අපේ රටේ මං හිතන්නේ මේකදී මං හිතන්නේ මෙතනදී මම බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ වගේ දේවල් වලට ඇත්තටම නීතිවේදීන් සහ විශේෂයෙන්ම විශ්වවිද්‍යාලවල තියෙන ඔය නීතිය සම්බන්ධයෙන් තියෙන ඒ පීඨයන් තුලින් ඒ දෙපාර්තමේන්තු තුලින් ඒගොල්ලෝ ඉස්සරහට එන්න ඕන. මොකද ඒකට හේතුව ඔවුන්ට තමයි මේ කියන කාරණා බොහොම විනිවිදව කතා කරන්න පුළුවන්. එතකොට ඒ විතරක් නෙමෙයි මේ කියන කාරණා සම්බන්ධයෙන් මං හිතන්නේ ඊළඟට යම් කිසි විදියකට කවුරුන් හෝ ආණ්ඩුවකට පත් වෙන්න බලයට පත් වෙන්න ඉන්නවනම් ඒ පක්ෂයන් වලට යම් කිසි ඉතා දැඩි හැඳින්වීමක් සහ දැඩි බලපෑමක් කරන්න ඕනේ පුරවැසියන් විදිහට. එහෙම නොකළොත් මම හිතන්නේ මේ කියන නැටුම් ටික මොකද අපි බැලුවොත් එම 2.25 ලක්ෂයක් ඉන්න මේ ජනතාව 225ක් ඉන්න මේ පාර්ලිමේන්තුව තුළ මේ විදිහට නටවන්නේ ඇයි කියන කාරණේ අපි ප්‍රශ්න කළොත් අපිම තමයි දන්නේ නැතුව මේ සේරම දේවල් දීලා තියෙන්නේ. දැන් පුරවැසියෙක් කවදාකවත් මේ දේවල් දන්නේ නැහැනේ. අන්තික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මෑත කාලීනව ඉතා මේ ප්‍රබල සංවාදයන් ගොඩනැගීමෙන් තිබෙන්නේ මේ මෑත කාලේ. මොකද ඒත් මම හිතන්නේ වෙන මාතෘකා ගැන. නමුත් මේ වගේ දෙයක් දැන් මේ ඇත්තටම කියනවා නම් මේ කල්ප ඔයාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ කාරණේ මතු කිරීම ගැන. මොකද මේ කාරණේ මතු වුණාම මම මේ කාරණේ වෙනත් නීති විශාරදෙන් කතාම ඒගොල්ලන්ටත් ඇත්තටම මේක හිතා ගන්න බැරුණා. ඒ කියන්නේ අපි අර මතු පිටින්නේ හැමදේම බලන්නේ. හැබැයි මේක ගැඹුරින් මේ වගේ දේවල් අපි අධ්‍යයනය කරන්න ඕනේ. ආවට ගියාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හදන එක නෙමෙයි වෙන්න ඕනේ. ඒගොල්ලන්ට ගොඩක් වෙලාට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් හදන අවස්ථාවන් බලන්නේ. ඒ අවස්ථාවන් හැම විටම ඒ කාලයේ ඒ නායකයන්ගේ අවශ්‍යතාවයන් මත හැදුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් මිසක රටේ පුරවැසියාට ඕන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නෙමෙයි හැදිලා තියෙන්නේ. ඒ නිසා මම හිතන්නේ කල්ප දැන් තමයි මේ පුරවැසියාගේ කාලේ පුරවැසියා ඉල්ලන්න ඕනේ පුරවැසියාට ඕන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. ඒකෙන් වෙන්න ඕනේ පාලකයව මේ යම් ආකාරයකට ප්‍රශ්න කරන්න පුළුවන්. පාලකයාට තමන්ගේ තීන්දුව తీරන ඕන ඒ කියන්නේ අතනෝමතිකව ගන්නට බැරි විදිහ එවැනි ඒ ආකාරයට තියෙන සංකල්ප වගන්ති වලින් සමන්විත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදීම සඳහා තමයි මම හිතන්නේ මේ වෙලාවේදී අපි වගකීමෙන් කටයුතු කළ යුතු වන්නේ. එක පැත්තකින් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුලේ ලොකු හිලක් තියෙනවා. සීරියස්ලි ඒක ලොකු හිලක් විතර නෙමෙයි ලොකු ගැප් එකකුත් තියෙනවා. මම දකින දේ තමයි දැන් මම ගත්තොත් එහෙම මේකේ දැන් මම දකින්නේ මේක දේශපාලනිකව මොකද මගේ විෂය නිසා මොකද දේශපාලනිකව ගත්තොත් එහෙම දේශපාලනික වශයෙන් අපි කතා කරන බොහෝ සංකල්ප ඊට පස්සේ ඒවට තියෙන ඒවත් එක කතා කරන මූලධර්ම හරි ඇයි මේ නීතිය කියන තැනට ඒක අපිට එතනට ගෙනියන්න බැරි. ඒකට දාන්නට බැරි. ඒක ගැන කතා කරන්න බැරි. මොකද ඒක ගැප් එකක් නේ එතකොට. ඒ නිසා සමහර වෙලාවදී මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙනකොට අපිට ප්‍රශ්නයක් තියෙනවා. මෙතන ලොකු අර ඔබ කියන අර ලොකු අර හිලක්. එහෙම නැත්නම් මේ ලොකු ඉඩසක්. එහෙම නැත්නම් ලොකු මේ අපි දැක්කොත් මේ ගැප් එකක් තියෙනවා කියලා.
එතකොට ඒක හැමෝම දන්නවා. හැබැයි කවුරුත් ඒක පුරවල ඒක මේ හරියට ඒක ඒකට අවශ්‍ය හරි දේ කරන්න. ඒ කියන්නේ හරි කවුද ආචාර්යතුමිය කවුද මේ වගේ හිස්තැන් පුරුවන් ඉන්න දේශපාලඥයෝ? මොකද Tamanට ඊටාම මේ ආරක්ෂිතව Tamanට කැමති දෙයක් කරලා අවුරුදු 5ක් හෝ අවුරුදු Tamanගේ දුර කාලය අවසන් කරලා බොහොම නිදහසේ යන්න පුළුවන් ජනතාවට වැඩ කරත් එකයි නැතත් එකයි මේ තත්ත්වයට එක්ක. ඔව් හැබැයි අනාගතයට වඩා වෙනස් වෙයි. මොකද හැමදාම එකම පදයට ඒ කියන්නේ කෙනෙක්ව නටවන්නට බෑ. කොයි වෙලේ හරි යථාර්ථයට මුහුණ දෙනවා. මොකද තර්කය කියන්නේ බොරුව. එතකොට යථාර්ථයට මුහුණ දෙන්න වෙනවා. එතකොට යථාර්ථය බැලුවොත් එහෙම තව දුරටත් මම හිතන්නේ අපිට තව මේ කියන තත්ත්වය අවුරුදු 2ක් 2කමාරක් 3ක් කියලා එහෙම ඉන්න පුළුවන් වෙයි. හැබැයි කොයි වෙලේ හරි අපිට සත්‍යයට මුහුණ දෙන්න වෙනවා. ඒ සත්‍යයට මුහුණ දෙන වෙනකොට මම හිතන්නේ ජනතාව ඉල්ලන දේ නොදෙන කිසිදු පක්ෂයකට ආණ්ඩුවක් පිහිටවන්න ඉස්සරහට බැරි වෙයි. ඒ පක්ෂයට අනිවාර්යයෙන්ම සිද්ධ වේවි. මම හිතන්නේ ඊළඟ මැතිවරණයකට එන ඕනම ආණ්ඩු පක්ෂයක්, ඒ කියන්නේ පක්ෂයකට සිද්ධ වේවි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ සංවාදය ගෙනියන්න ඉස්සරහට. ඒ විතරක් නෙමෙයි මේ තියෙන මේ හිඩස්තැන් වලට කොහොමද පැලස්තර නෙමෙයි. මම කියන්නේ මේ අපේ රටේ තියෙන්නේ අපේ රටේ තරම් පැලස්තරවාදයක් කොහෙවත් නැහැ. මොකද හැම වෙලේම බලන්නේ කොහෙන් හරි මේ මතු පිටට පැලස්තරයක් කරවලා ඒ තියෙන හිඩස වහලා දාන්න. හැබැයි පැලස්තර යට ලොකු තුවාලයක් තියෙනවා. එතකොට මේක නෙමෙයි අපි දකින්නේ. දැන් අපි ඇත්තටම එහෙම කතා කළොත් එහෙම කෙනෙක් අහන්න පුළුවන් මේ මං කිසි දෙයක් කළේ නෑ. ඇයි මාව මේ විදිහට අතනොමතික විදිහට අත්අඩංගුවට ගන්න කියලා. ඉතින් ඕකම ඇතිනේ. මේකෙන් අපි කතා කරපු දේවල් ටිකම ඇතිනේ. ඇයි කල්ප අපිට බැරි අලුතින් හිතන විදිහට මේ මොකද මේ නූතන සමාජයන් වල මිනිස්සු අපේක්ෂා කරන්නේ එක නිදහස. දෙක ප්‍රජාතන්ත්‍රවාදී. එතකොට ඇත්තම එක නිදහස කියලා මෙතනදී කියන්නේ මිනිසුන් විශේෂයෙන්ම අපි ගත්තොත් එimhe දැන් මේ අරගල වලට ඒවට සම්බන්ධ වෙලා හිටිය අපි ජෙනරේෂන් එක ගත්තොත් එimhe මේ Y ජෙනරේෂන් එක. ඒගොල්ලෝ නිදහසේ හිතන නිදහස් මතවාදයන්ට කැමති. ඊට පස්සේ ලිබරල් මතවාද වලට කැමති. අනිත් පැත්තෙන් ගත්තොත් එimhe ඉතාමත් ෆ්ලෙක්සිබල් බොහොම නැමියාවක් සහිත සහ බොහොම සාමකාමී කණ්ඩායමක්. ඒ විතරක් නෙමෙයි ලෝකයේ වෙනත් රටවල කොහොමද මේ තියෙන ලියවිලි සහ ගනුදෙනු දැන් මම බ්‍රිතාන්‍යය ගත්තේ බ්‍රිතාන්‍යයේ කිසිම තැනක ලියවිල්ලක් නැහැ. ඔය ලස්සනට යන්නේ. මම දැක්ක මේ ළඟදී තරුණ නීති ශිෂ්‍යයෙක් දාලා තියෙනවා ඇයි අපිට මේ ලියලියා ඉන්න ඕනේ? දැයි අපිට මේ ඒවා එහෙම නැතිව මේ සම්ප්‍රදායන් විදිහට ගෙන ආපු ඒ අපේ සිරිත් ඒවා ඒ විදිහට තියාගෙන ලියවිල්ලකට කොටුණු වෙ යන්න බැරිද? එහෙම සංස්කෘතියක් අපි ළඟ නැහැ. මොකද ලියන්නේ අපිට ෂුවර් නැති නිසා. ලියපු එකත් මෙහෙම කරනවා නම් ලියලා තිබුණ නැත්නම් කොහොම තියෙද? එතකොට එහෙම වෙන්න නම් දියුණු දේශපාලන සංස්කෘතියක් තියෙන්න ඕනේ. එවැනි සංස්කෘතිය තමයි කොහෙද ඔය බ්‍රිතාන්‍ය වගේ රටවල් වල තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි. දැන් බ්‍රිතාන්‍ය වගේ රටක් ගත්තොත් එමේ ඒක අර ඉවොලියුෂනරි ඒ කියන්නේ අර මේ අර විකාශයක ප්‍රතිඵලයක් විදිහට ආවනේ. දැන් අපිට වෙලා තියෙන්නේ මේ වගේ ඒවා අපිට බන්දේසි වල දාලා දුන්නා. එතකොට අපි දන්නේ නැහැ මේකේ ක්‍රමය මොකක්ද කියලා. එතකොට අපිට කවුරු හරි දුන්න එකක් ඒක අරගෙන ඊට පස්සේ අපි පොඩ්ඩක් ඒක කරගෙන යනකොට අපිට ඕන විදිහට මේක එක තැන්වලදී සකස්. මම ඒකයි කිව්වේ. ඒකට එක හේතුවක් මට හිතෙනවා ආචාර්යතුමිය දැන් මේ සමහර කණ්ඩායමක් මේක දැන් මේ බලය දරන කණ්ඩායම රාජ්‍ය පාලනයට සම්බන්ධ වෙන කණ්ඩායම ඒක පවුලක් වගේ මේක එක ගොනුගත වීමක් එක්ක එකම කණ්ඩායමක් අතේ තමයි මේ රාජ්‍ය බලය හැමදාම මේ පවතින්නේ තට්ටු මාරු ක්‍රමයට යන්නේ. ඉතින් ඒ නිසා ඒ තියෙන වගන්ති රෙගුලාසි ව්‍යවස්ථාපිත කරුණුකාරණා මම හිතන විදිහට මේ සාමාන්‍ය ජනතාව අතර සාකච්ඡාවට ලක් වෙනවා අඩුයි කියලා මට හිතෙනවා. සාකච්ඡාවට ලක් වෙනවා අඩු විතරක් නෙමෙයි. ඒක ඒ දැනෙන විදිහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක තියෙන මේ අති විශේෂ කාරණා සහ මූලික මේ ඒක විශේෂම ඒ කියන්නේ අති විශේෂ කාරණා කියලා කියන්නේ දැන් රටේ මූලික ලියවිල්ල නම් ඔයයි මමයි මේක දැනගන්න ඕනේනේ. මොකද මේක පුරවැසියාට කරවන ලියවිල්ලනේ. එතකොට ඒක ගැන දැනුමක් නැති වෙන විදියට මහා ලොකු දේවල් දාලා දැන් බලන්න මේක හරියට සාමාන්‍ය මිනිස්සෙට කියාගෙන යනකොට මේක තේරෙන්නේ නැහනේ. මේක කියවන්නෙත් නැහනේ. හැබැයි අපිට නීති ඉදිරියට ගියාම පස්සේ තමයි කියන්නේ මෙන්න මේ වගන්තිය යටතේ මේ විදියට මෙන්න මෙහෙම කරපු නිසා මෙන්න මේ ඔබතුමාව මෙහෙම අත්අඩංගුවට ගත්තා කියලා. එතකොට මේකේ තේරුම මොකද්ද? මේක අර හැමතිස්සෙම පුරවැසියාගෙන් ඈත් කළානේ මේ ලියවිල්ල තිබිලා තියෙන්නේ. පුරවැසියා සහ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අතර ලොකු දුරස්ත භාවයක් තියෙනවා. දැන් මේක තියෙන්න පාලකයාට ලේසි.
ඇයි මොකද අපි බයයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන එකට බයයි. හැබැයි ඒ නිසා අපි මුකුත් කරන්නේ නැහැ. හැබැයි මේක ඇතුලේ ඔක්කොම Tamanට අවශ්‍ය දේවල් ටික ඒක තියාගෙන ඔවුන් මේ දේවල් ටික කරනවා. එතකොට ඒක බය කරලා තියෙන්නේ අපේ පැත්තේ විතරයි. හැබැයි පාලකයව බය කරලා නැහැ මේකේ. ඒ බය කරන්න තියෙන සම්පූර්ණම අපේ පරමාධිපත්‍ය බලය ඔවුන් ඒක දරාගෙන තියෙනවා. ඉතින් ඒ නිසානේ අවුරුදු 5කට වරක් විතරයිනේ අපිට මොකක් හරි කියන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ මේ දැන් සම්පූර්ණයෙන්ම රටේ බහුතර ජනතාව වෙනුවෙන් බලගැන්විය යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ සුළුතර පාලකයන් වෙනුවෙන් බලගැන්විලා තියෙන්නේ. මෙහෙ තියෙන එහෙම එකක්. ඒක තමයි පොයින්ට් එක. ඒක තමයි මේ කතාවේ පොයින්ට් එක. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විකෘතියක් තියෙන්නේ. මම කියවනේ ඒක මම එතන පටන් ගත්තෙම විකෘතියක් කියලානේ. ඒ කියන්නේ මම මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දකින්නේ ආණ්ඩුක්‍රම විකෘතියක් විදියට. මොකද ඒ විකෘතිය තුල ඒ Tamanට ඕන දේ අරගෙන තියෙනවා. ඒ කියන්නේ එතනදී මේ අර අපි ගත්තොත් එහෙම පුරවැසියාට අපි ගත්තොත් එහෙම අර 2.25 ලක්ෂයකට අවශ්‍ය දේ නෙමෙයි මේ කරන්නේ. ඒක ඒ අය විසින් ඡන්දයෙන් බලයටපත් කරනු ලැබූ පාලක පන්තියට අවශ්‍ය දේ තමයි ඕක තුල කරන්නේ. ඉතින් එහෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මං හිතන්නේ ලෝකේ කොහෙවත් නැහැ. මං හිතන්නේ මොන වගන්ති තිබුණත් මේ වගන්ති ටික ඇති මේ රටේ විශේෂයෙන්ම දැන් අපි ගත්තොත් එම UNO එකක් එහෙම ඒ කියන්නේ අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයත් එක්ක ගත්තොත් එම මූලික අයිතිවාසිකම් කියන ප්‍රඥප්තිය ඒවා එක අපි බැඳිලා ඉන්නවා අපි ඒවත් එක්ක මොන ගිවිසුම් ගහගෙන ඉන්නවා හැබැයි මේ කියන වගන්තිය උන්ටවත් දැකලා නැද්ද කියන එක මට ප්‍රශ්නයක්. මොකද ඒකට හේතුව මෙතනින් ඒ කියන දේවල් ඔක්කොම ටික නැති කරලා තියෙනවා. දැන් ආචාර්යතුමා විශ්වවිද්‍යාල මට්ටමේදී හරි උසස් පෙළ හරි දේශපාලන විද්‍යාව ඉගෙන ගන්න දරුවෙකුට විශේෂයෙන්ම මේ අපේ රටේ මූලික අයිතිවාසිකම් කියලා මේ මූලික අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ ඇතුළු ওই කරුණු කාරණා ටික උගන්වනවා. එතකොට අපිට තේරෙනවා අම්මෝ අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන්න මේ මෙහෙමයි 14 1 15 1 මෙහෙම වගන්ති වලින් සෑහෙන දෙයක් අපිට කළා තියෙනවා කියලා. ඔව්. හැබැයි මට තියෙන බරපතලම ප්‍රශ්නේ මේ රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් තියෙන්න පුළුවන් ඒක හැබෑව. නමුත් රාජ්‍ය ප්‍රතිපත්තියනේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොටනේ මේ මූලික අයිතිවාසිකම් බලගැන්වීම පිළිබඳව අපි ප්‍රායෝගිකව කතා බහ කරන්නේ. එතකොට එහෙම මූලික අයිතිවාසිකම් පිළිබඳ තියෙන අයිතිය රාජ්‍ය ප්‍රතිපත්ති බලගැන්වෙන අවස්ථාවේදී අභියෝගයට ලක් වෙලා තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළම. ඔව් ඒක එහෙමම තමයි. ඒ කියන්නේ දැන් එක්සත් ජාතිකයේ ආර්ථික සමාජ සංස්කෘතික ඒ කියන්නේ ගත්තොත් එහෙම ඒ අයිතිවාසිකම් ලංකාවේ මූලික අයිතිවාසිකම් ලෙස නීතියේ ඉදිරියට ගිහිලා තියෙනවා. හැබැයි දැන් එතකොට ඒදී ඒ අයිතිවාසිකම් රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙවීමේ මූලධර්ම යටතේ ගොනු කළා රාජ්‍ය විසින් ජනතාවට ඔය වගන්ති ටික මම කියන්නේ අත්පත් කරලා දීලා දේ යුතු ප්‍රමිතීන් විදිහටත් දක්වලා තියෙනවා. හරිද? හැබැයි ඒවට නෛතික වළංගු භාවයක් කොහෙත්ම නැහැ. ඕකනේ අපි දැන් මේ කතා කරන දේ. හරිද? ඒකේ අයිතිවාසිකම් මේ විතරක් නෙමෙයි මේ නීත්‍යානුකූලව හිමිකම් ලෙස භුක්ති විඳීමේ අයිතිවාසිකම් ජනතාවට සම්පූර්ණයෙන්ම අහිමි කරලා තියෙනවා. එතකොට පරමාධිපත්‍ය තුල කියවෙන. ඔන්න ඕක තමයි අපි එන්න ඕන පොයින්ට් එක. මොකද ජනතාවගේ පරමාධිපත්‍යයට අනුව තමයිනේ අපි ඕගලන්ට මේ පාලනය අපි දෙන්නේ කියලානේ කතා කරන්නේ. එතකොට ජනතාවගේ පරමාධිපත්‍ය තුල කියවෙන ඒ විධායක බලයේ යටතට ගැනේ ඒකේ රාජ්‍ය ප්‍රතිපත්ති සම්පූර්ණයෙන්ම මේ ටික ගන්නේ විධායක බලයේ යටතට. එතකොට ඒක මෙහිවීමේ මූලධර්ම ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක නොකරන විධායකයක් ඇත්තෙන්ම ගත්තොත් එම ජනතාවගේ සම්පූර්ණයෙන්ම අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සිදු කරනවා. හරි ඒක ආයි ඒ ගැන කතා මම මේ වගන්ති ටික බලමින් කතා කරන්නේ. එතකොට ඒ විතරක් නෙමෙයි මේ අගතියටපත් පාර්ශවයකට අධිකරණයටත් යන්න බෑයි කියලා කියන එක තුල හරිද පිළිසරණක් පතන්න බෑයි කියන කාරණය තුල එතකොට මොකද වෙන්නේ අයිතිවාසිකම් ගර්හිත තත්වයකටපත් වෙනවා විතරක් නෙමෙයි අනිත් එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම ඒක උල්ලංඝනය කරලා තියෙනවා. කියන්නේ ජනතාවට ඒ උඩින් දෙනවා යටින් උදුර ගන්නවා. අන්න හරි උදුර ගන්නවා. දැන් ඒ අර්ථයෙන් ගත්තාම අපිට පේනවා පරමාධිපත්‍ය සීමා කිරීමක්, හැලු කිරීමක්, ඒ විතරක් නෙමේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකත් අපි කියන්න ඕනේ. ප්‍රජාතන්ත්‍ර විරෝධී භාවයක් ව්‍යවස්ථාව තුලින්ම නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේක අති භයානක තත්ත්වයක්. අපි සුරක්ෂිත නෑ කල්ප. ඒක තමයි මට කියන්න තියෙන්නේ. රටේ මූලික නීතියෙන් පුරවැසියා විදියට අපි සුරක්ෂිත නෑ. හොඳයි ඔබ මීට කලින් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වෙනි පරිච්ඡේදය කියවලා තිබුණේ නැත්නම් වහාම ඒක අතට අරගෙන කියවන්න අපිත් ඔබට මේ වැඩසටහනේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒ අදාළ කොටස් උපුටා දැක්වීමක් කළා.
මේ පහුගිය කාලයේ මුළුල්ලේම රටේ ජනතාවගේ අයිතිවාසිකම් අහිමි වෙනකොට තෙල් ටික නැති වෙනකොට ඖෂධ ටික නැති වෙනකොට කිරිපිටි ටික නැති වෙනකොට අපි කැමති අපිට යන්න බැරි වෙනකොට අපිට මුදල් හදල් නොලැබෙනකොට අපේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය අහිමි වෙනකොට ඇත්තටම මේකට මේ පාලකයෝ වග කියන්න ඕනේ නැද්ද කියලා අපි හිතලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේවත් පිළිසරණක් තියෙනවද කියලා බලනකොට තමයි මෙන්න මේ වගන්තිය අපිට හමු වුණේ. මම හිතන්නේ මේ වගන්තිය තිබුණට මේ වගේ අවස්ථාවකදී තමයි මේ වගන්තියේ තියෙන මේ ව්‍යවස්ථාවේ තියෙන වටිනාකම සහ මේකෙන් කොච්චර කාලයක් අපිව රවට්ටලා තියෙනවද කියන කාරණාව අපිට තේරෙන්නේ මට හිතන විදිහට. 1978 ඉඳලා මේ වෙනකන් අපි මේ වගන්තියත් එක්ක රැවටි ඉඳලා තියෙනවා. මං හරි නේද? හරි. ඔව්. ඒ විතරක් නෙමෙයි මේ ඒ රැවටීම කොච්චර බලවත්ද කියනවා නම් ඒක තේරෙන්නේ නැති තරමටම අපිව ඒකේ ඒ කියන්නේ ව්‍යවස්ථාවෙන්ම පුරවැසියව මායිම්කරණයකට ලක් කරලා තියෙනවා. ඉතින් මේ මායිම්කරණයට ලක් වෙලා තියෙන නිසා පුරවැසියට තේරෙන්නේ අර බිත්තියටම හේතු කරාට පස්සේ ඒක තේරෙන්නේ නැහැ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා මේ කියන తত্ত্বය මං හිතන්නේ ලෝකේ මං හිතන විදිහට අපි දකිනවා ප්‍රජාතන්ත්‍රවාදී කියන රාජ්‍යයන් තුල විශේෂයෙන්ම නූතන රාජ්‍යයන් තුල කිසිදු රාජ්‍යයක මම හිතන්නේ මෙවැනි තත්වයක් අපිට පේන්නට නැහැ. මොකද මම බැලුවාම වෙනත් රාජ්‍යයන් වල ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් බැලුවාම අපි ගත්තොත් එම දැන් අපිට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්න නූතන අපිත් එක්කම වගේ නිදහස ලබාගත් ලතින් ඇමරිකානු රටවල් අප්‍රිකානු රටවල් ඒගොල්ලන්ගේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් අපිට වඩා ගොඩක් ඉස්සරහින් තියෙන්නේ. එහෙම බැලුවොත් එහෙම. ඉතින් ඒ නිසා මට හිතෙනවා දැන් ඉතින් ඇති අපි රැවටුණා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ මූලික නීතිය විදිහට සැලකලා අපි මේක කොහෙත්තින් හෝ පටන් ගන්න ඕනේ. ජනතාවට වග කියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සාදා ගැනීමට. ඒක තමයි මූලික අවශ්‍යතාවය. මොකද ඒ සඳහා අවශ්‍ය කොන්දේසි මම හිතන්නේ ජනතාවක පැත්තෙන් ඉදිරිපත් වෙන්න ඕනේ. මොකද ජනතාවට මම කියනවා ඊට පසුව ඒ කියන්නේ එළඹෙන මැතිවරණයකදී ඔබ ඡන්දය පාවිච්චි කරන්න එපා. ඔබව ආරක්ෂා කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඔබට ලැබෙන්නේ නැත්තම්. හොඳයි එක විදිහේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් වෙනවා අපේ රටේ මහමැතිවරණවලදී ජනාධිපතිවරණවලදී මම මෙහෙම කරනවා අපි බලයට આવත් මෙහෙම කරනවා කියලා. එහෙම කියලා අය ආවට අපි මෙහෙම කරේ නැත්නම් අපිව ගෙදර යවන්න පුළුවන් මෙහෙම කරේ නැත්නම් අපිට මෙහෙම වෙනවා කියලා එක විදිහේ පොරොන්දු දීලා ආවට කාටවත් මොකුත් කරන්න බැරි වෙන විදිහට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නම් සකස් වෙලා තියෙන බව අපිට පේන්න තියෙනවා. ඉතින් මෙන්න මේ කාරණාව ගැන අපි ඔබට කතා කරේ රටේ වටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සැරසිලි කියලා කාරණාවක් තියෙනවා. ඒ කාරණාව ගැන ආචාර්යතුමිය පැහැදිලි කළා. ඒ වගේම ලංකාවේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වෙනි විවස්ථාවේ 6 වෙනි පරිච්ඡේදයේ පැහැදිලිව දක්වලා තියෙනවා පාලකයන් කොහොමද ජනතාවගේ අයිතිවාසිකම් උදුරාගත්තොත් උදුරාගෙන යහතින් ඉන්නේ කොහොමද කියලා. ඉතින් මේ ගැන ඔබ හිතන්න ඔය 19 20 22 ගැන කතා කරන්න කලින් 6 වෙනි විවස්ථාව වහාම කියවන්න කොහොමද අපේ අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අභියෝගයට ලක් වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒ කාරණාව ඔබට මතක් කරනවා. බොහොම ස්තුතියි ඔබතුමීට අපිත් එක්ක මේ කරුණු කාරණා පැහැදිලි කරන්න එකතු වුණාට. අපිට අවශ්‍ය වෙන්නේ ජනතාව දැනුවත් කරන්න යම් සමාජ කතිකාවක් නිර්මාණය කරන්න අපේ රටේ අපේ ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන්. ඉතින් ඒ අවස්ථාව මේ සාකච්ඡාව හරහා හෝ උදා කරගන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට මේ වැඩසටහන නරඹන්න.